ආයුෂ බොහෝ වේවා. බොහොම ආදරෙන් ස්නේහයෙන් වෙනදා මෙන්ම සඳුදා දිනයේදී ආයුර්වේද ප්‍රතිකාරෝපේ ජීවිතයට වැඩසටහනත් එක්කයි ඔබ එකතු කරගන්න සූදානම් වෙලා ඉන්නේ. අභිමානවත් ඡායාග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටි ඔබට තිලන කරන ජයමකරු පහණේ නාලිකාව අද දවසේදීත් ඔබේ කතා බහත් එක්ක ඔබේ ජීවිතය වර්ණවත් කරන්න මේ උදෑසනම සූදානම්. උදෑසනම ඔබගේ ජීවිතයට අලුත් දේවල්, වින්දනීය දේවල්, අර්ථවත් දේවල් අපි හැමදාමත් තිලන කරනවා. සජීවී වැඩසටහනින් ආරම්භ කරලා ආධ්‍යාත්මික සුවය ඔබට තිලන කරලා ඊට පස්සේ අපි සූදානම් වෙලා ඉන්නේ ඔබට නිරෝගීකම අත් කරලා දෙන්න. ඒ නිසාම රැඳී ඉන්න අපිත් එක්ක අපි කතා කරමු ඔබේ ජීවිතය ගැන. ස්වභාව සෞන්දර්යය අපේ ජීවිතේ කොයිතරම්නම් දේවල් විශ්මිත කරලා තියෙනවද නේද? ස්වභාව සෞන්දර්යයේ තවත් එක් කොටාසයක් තමයි මේ මිනිසා නැතිනම් මේ අපි. ඉතින් ඒ නිසා අපිට හිතෙනවා මේ ලස්සන මහ පොළවට අපි තව කොච්චරනම් ආලෝකයක් ලබා දෙන්න ඕනද, වර්ණයක් එකතු කරන්න ඕනේද කියලා. එහෙම එකතු කරන වර්ණයන් අතරේදී අපිව ස්වභාව සෞන්දර්යය හරි අපූර්වට නිර්මාණය කරලා තියෙනකොට අපි තවත් අපූර්වට ස්වභාව දාම නිර්මාණය කරන්න ඕනේ. ඒක තමයි කල යුත්තේ. ඒක තමයි විය යුත්තේ. අපි ස්වභාව දහම විනාශ කරලා නේද මේ වසංගත තත්වයන් වැනි රෝග තත්වයන් අපිට එනකොට අපි ඒ සඳහා කරන්න ඕන දේවලුත් අපි ඉගෙන ගන්නවා. අපි එන්නේ එහෙමයි. ස්වභාව දහමත් එක්ක අපි හොඳින් ගනුදෙනු කරනවා. අපිට ඕන් හොඳ පාඩම් කියා දෙනවා. අපි සෝදානම් මොන ඔය ආකාරයෙන් මිනිසා කියලා කියන ස්වභාව ධර්මයට දායාද කරලා තියෙන අපූර්ව විශ්මිත නිර්මාණය තව තවත් උපමට්ටම් කරන්න සූදානම් වෙලා ඉන්නවා. සෞඛ්‍යයත් එක්ක, නිරෝගීකමත් එක්ක, ආයුර්වේදයත් එක්ක. මීට වසර ගණනාවකට පෙර ඉඳන්ම අපිට අපේ හෙළ වෙදකම ගැන, දේශීය වෙදකම ගැන අහන්න හම්බෙලා තිනවා. තාමත් අපි පරම්පරා ගානන් මුඛ පරම්පරාවෙන් මේ ඖෂධ ක්‍රම ගැන කතා බහ කරනවා, ගෙන එනවා. ඒව ගැන බොහෝ දෙනා කතා කරන්නේ නිට්ටාවට සුව කරන ඖෂධ ක්‍රම විදිහට. අපි කතා කරමු අද දවසේදී කොහොමද මේ ආයුර්වේද විද්‍යාවත් හෙළ වෙදකමත් අපිට ලැබෙන්නේ කියලා. වෙනද වගේම අද දවසේදී ඒ ගැන කතා බහ කරන්න, ආයුර්වේදය ගැන කතා කරන්න හොඳින්ම දන්න වෛද්‍යතුමියයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ශ්‍රේෂ්ඨ කතිකාචාර්යනිය වෛද්‍ය ස්වර්ණා හපුආරච්චි. ආයුෂ බොහෝ වේවා. වෛද්‍යතුමිය ඔන්න අපේ කතාව අද කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා හිතා ගන්න බෑ. මොකද අපිට යන්න සිද්ධ වෙලා තියෙනවා අතීතයට, වර්තමානයටත් අපිට ඉන්න වෙලා දිනා අපිට අනාගතයටත් යන්න සිද්ධ වෙනවා. මොකද මේ අතීතය වර්තමාන එකතුවනේ අනාගතය කියලා කියන්නේ. ඒ නිසා අපි මේ හැම දෙයක් ගැනම කතා බහ කරමු. මට මුලින්ම හිතුණා වෛද්‍යතුමනි කතා බහ කරන්න අර මම පෙර සඳහන් කරානේ. අපිට තිබුණා දේශීයත්වයක්. අපිට තිබුණා උසස් ඉතිහාසයක්. අපිට මේ අපි බොහොම අභිමාණයෙන් කතා කරන ජාතිය. එතකොට මේ වෛද්‍ය විද්‍යාවේදීත් නැත්නම් ආයුර්වේද විද්‍යාවේදීත් සඳහන් කරන ආයුර්වේද වෛද්‍යවරයා නැතිනම් හෙළ වෛද්‍යවරයා. එදින එහාට ගත්තම පාරම්පරික වෛද්‍යවරයා, දේශීය වෛද්‍යවරයා. මම කොටස් 4ක් ගැන කතා බහ කරා. මේ සියලු වෛද්‍යවරු එක් වෛද්‍යවරයෙක්ද? ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍යවරයාමද? මහර්ගා මේ ඇත්තටම ආයුර්වේද වෛද්‍ය කර්මය සහ දේශීය වෛද්‍ය කර්මය එකට එක යාවෙලා වගේ තියෙන්නේ. දැනටමත් දන්නවා ඇති ආයුර්වේදය කියන එකේ කොහොමද උත්පත්තිය සිද්ධ වුණේ කියලා. ඒ කියන්නේ ඉන්දියාවේ ඇත්තටම ඒ කාලේ හිටපු අවුරුදු 4000 ගානකට ඉහත හිටපු පාණ්ඩිත්‍යයෙන් පරිපූර්ණ ඍෂිවරුන්ගෙන් සැදුම්ලත් සම්මේලනයක් තියෙනවා. ඒක ලොකු කතාවක් තියෙනවා මහා බ්‍රහ්මයාගෙන් ආව විදියට. මට නම් හිතෙන්නේ අපි අද තර්කානුකූලව හිතුවොතින් ඒ දේවත්වයක් ආරූඪ කරගෙන කරලා තියෙන. මොකද ඒ කාලේ හිටපු ජනතාවට ඒක විශ්වාසනීයභාවය ඇති කරන්න අපි තවමත් වර්තමානෙත් කරනවානේ. ඒ කියන්නේ දේවත්වයක් නාමයෙන් ගියාම ඒක ලොකු හැමෝම ඉතාමත් උසස්. මොකද ඒක ගැන කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඉතින් ඒ තිබුණු සාකච්ඡා වලින් තමයි ඇත්තටම ලොකු වාද විවාද සාකච්ඡා හිමාලයේ තිබිලා තියෙනවා. ඒකට ලංකාවෙනුත් සහභාගී වුණා කියලා කියනවා පුලස්ති ඍෂිවරයා. මේ අනුව තමයි මේවා දර්ශන, බෞද්ධ දර්ශන, මේ සියලුම දර්ශන ඒගොල්ලොන්ගේ මනසින් හිතලා එහෙම තර්ක කරලා තමයි මේ ආයුර්වේදය කියන එක ගොඩනැගිලා ආවේ. ඒක දීර්ඝ කතාවක්. මම කෙටියෙන් කිව්වේ. කෙසේ ඒ ආයුර්වේදය කියන එක ඉන්දියාවේ තියෙනවා.
එතකොට ලංකාවේ ඒ කාලෙම අපි දන්නවා ඊට අපිත් තියෙනවා හොඳ පාරම්පරික ඉතිහාසයක්. ඒ ඉතිහාස කාලේ ඇත්තටම ඔය පොළොන්නරු යුගයේ, අනුරාධපුර යුගයේ, දඹදිව යුගයේ ඔය තියෙන කාලවල වල අපේ රජවරුත් උදව් වෙලා තියෙනවා. රජවරුත් වෛද්‍ය කර්මය කරලා තියෙනවා. ඒ කාලෙත් කිසියම් වෛද්‍ය ක්‍රමයක් තියලා තියෙනවා. ඒක ලංකාවට අනන්‍ය වූ දෙයක්. මෙය වෙළඳාම් ක්‍රම වගේ ඒ ඉන්දියාවත් සමග තියෙන අන්‍යෝන්‍ය, ඉන්දියාව විතරක් නෙවෙයි පර්සියාව මැද පිටදිග රටවල් වල අන්‍යෝන්‍ය සම්බන්ධකමකින් තමයි ලංකාවේ වෛද්‍ය ක්‍රමය හැදිලා තියෙන්නේ. මේ ලංකාවේ තියෙන මේ අපේ ශ්‍රී ලංකාවේ තියෙන දේශීය වෛද්‍ය ක්‍රමය ඒ ලොකු සංකලනයක්. 1961 ආයුර්වේද පනත යටතේත් ආයුර්වේදයේ යටතට අරන් තියෙනවා දේශීය පාරම්පරික සහ අනිකුත් වෛද්‍ය ක්‍රම. ඒ යටතට තමයි අතරම යුනානි සිද්ධ වෛද්‍ය ක්‍රම. මේවා සියලුම ආවේ අර වෙළඳ සේද මහවත කියලා තියෙනනේ. ඒ වෙළඳ කටයුතුත් එක්ක තමයි ලංකාවට ඒ පුද්ගලයෝ ඇවිල්ලා ඒ හුමාරු වෙලා මේක හැදිලා තියෙන්නේ. දැන් ලංකාවේ විද්‍යාල අධ්‍යාපනය ක්‍රමවත් විධිමත් විද්‍යාල අධ්‍යාපනය පටන් ගත්ත 1929 කාලේ. ඒක සෑහෙන ඉතිහාසයක් තියෙනවා. ඒ විද්‍යාල ප්‍රථමයෙන්ම විද්‍යාල දෙකක් පටන් ගත්තා. ගම්පහ බොරැල්ලේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය සහ ගම්පහ දේශීය ගම්පහ වික්‍රමාරච්චි විද්‍යාලය. පසුව මේවා විශ්වවිද්‍යාල බවට පත් වුණා. මේ ක්‍රමවත් විධිමත් විදිහට මුලින් වෛද්‍යවරුන්ගේ දරුවන් සහ පසුව සියලුම අය නැවත විශ්වවිද්‍යාල ක්‍රමයට දැන් පුද්ගලයින්ට විධිමත් ආයුර්වේද දෙන්නේ මේ අධ්‍යාපනය ලැබලා සුදුසුකම දෙන්නේ ආයුර්වේද උපාධියක්. එතකොට ඒක නම් කරනවා ආයුර්වේද වෛද්‍යවරයා කියලා. ඊළඟට දැන් ඇත්තටම මම ඉගෙන ගත්තේ දේශීය වෛද්‍ය විද්‍යායතනය. ආයුර්වේදයේ නාමයක්වත් නැහැ. ඒක පටන් ගත්තේ ඇත්තටම අරමුණ ගම්පහ වික්‍රමාරච්චිගේ අරමුණට වඩා වෙනස් අරමුණක්. ඒ කාලේ මොකද ඒක ආයුර්වේදයයි නව්‍ය වෛද්‍ය ක්‍රමයයි සංකලනයකින් ඇතුව දැනුම සංකලනය කරලා හොඳ වෛද්‍යවරයෙක් බිහි කිරීම තමයි. ඒ ආයුර්වේද වෛද්‍යවරයෙක් බිහි කිරීම. මොකද නවීන දැනුම අවශ්‍ය වෙනවා. ඒ නවීන දැනුම අවශ්‍ය වෙන්නේ අවසානයේ ප්‍රතිකාර කිරීමට රෝගය හඳුනා ගැනීමට. මොකද කරන්න පුළුවන් නම් කරනවා නැත්නම් වෙනත් රෝහලකට මාරු කරනවා. මේට අමතරව ලංකාවේ මෙහෙම විද්‍යාල ක්‍රමවත් විධිමත් අධ්‍යයනයක් නොමැතිව පාරම්පරිකව තම පරම්පරා විවිධ ආදිකාලීන් නම් වෙන පරම්පරා තිබුණා. ඒ පරම්පරාවේ තමන්ගේ දරුවන්ට එහෙම නැත්නම් ගෝලයින්ට ඉගන්වන්න ඒ ක්‍රමවේදය තිබුණා. ඒක කරන්නේ දැකපුරුද්ද කළපුරුද්ද ඒ අනුව. එතකොට ඒක එන්නේ පාරම්පරිකව. දැන් මේ පාරම්පරික වෛද්‍යවරුත් ඊළඟට විද්‍යාල අධ්‍යාපනය ලැබපු උපාධිධාරී දැන් ඉන්නේ උපාධිය හදන වෛද්‍යවරු අවුරුදු 5ක ඒ වෛද්‍යවරුත් ඉන්නවා. මේ අය තමයි දැන් ඉන්නේ ලංකාවේ. එතන මේ හැමෝම අර මූලික සුදුසුකම අනුව තමයි වෙනස් වෙන්නේ. නමුත් අවසානයේදී කවුරුත් ප්‍රතිකාර කරන්නේ ලංකාවටම අනන්‍ය වූ ආයුර්වේද දේශීය මිශ්‍ර වෙච්ච එක වෛද්‍ය ක්‍රමයක්. ඒක තමයි ලංකාවේ තියෙන විශේෂත්වය. අපි දැන් ඉන්දියාවේ තියෙන විශේෂත්වය ඉන්දියාවේ අපේ වගේ දේශීය වෛද්‍ය ක්‍රමයේ මුසු වෙලා නැහැ. ඒ පාරම්පරික වෛද්‍ය ක්‍රම ඉතාම හරි අල්පයි. ඒගොල්ලෝ නැහැ. සමාජයේ අපේ තරම් කැපිලා පේන්න වෙන ගෞරවයට පාත්‍ර වෙලා එහෙම නැහැ. ඒගොල්ලෝ ඉදිරියේදී දැන් ඒක කතාවට පටන් අරගෙන තියෙන්නේ. නමුත් ලංකාවේ එහෙම නැහැ. එතකොට දැන් එළියට බස්සට පස්සේ සෑම වෛද්‍යවරයෙක්ම පාරම්පරික වෛද්‍යවරයෙක් ආයුර්වේද ඒ කියන්නේ ප්‍රතිකාරකම සහ ආයුර්වේද මූලධර්ම භාවිතා කරනවා. ඒගොල්ලන්ට අනිව වූ ප්‍රතිකාරකමත් භාවිතා කරනවා. ආයුර්වේද දැන් විධිමත් අධ්‍යාපනයක් කළ උපාධිධාරී වෛද්‍යවරුත් ඒ ඖෂධ භාවිතා කරනවා. දේශීය ඖෂධ භාවිතා කරනවා. ඊට අමතරව
ඇකුපංච. ඒ කියන්නේ මේක නිදහසක්නේ. අධ්‍යාපනය දැනුම ලබා ගැනීමේ නිදහස තියෙනවා. ඒ දේවලුත් භාවිතා කරනවා. සියලුම දේවල් අවසානයේ එක්කටි කරලා රෝගියාට නියමිත වෛද්‍ය ක්‍රමය දෙන්නේ. ඒක නිසා ඇත්තටම අපි ලංකාවේ අපි කියන්නේ ශ්‍රී ලංකන් ආයුර්වේද කියලා. මොකද හේතුව අපි දෙන මේ ප්‍රතිකාර පද්ධතිය ඉන්දියාවේ කරන්නේ නැහැ. නමුත් ඉන්දියාවේ තියෙන ආයුර්වේද මූලධර්ම තමයි අපිත් අනුගමනය කරන්නේ. ඒ අනුගමනය කරාට අපි දෙන විදිහට කෂාය නෙවෙයි ඒගොල්ලෝ දෙන්නේ. ඒගොල්ලෝ චූර්ණ වෙන වෙනම තියනවා ඊට පස්සේ කලවම් කරලා ඒක හදලා දෙන්නේ. කතාවක් තියෙනවා නේද ඉන්දියාව සහ මේ ශ්‍රී ලාංකික අපි විතරයි මේ හෙළ වෙදකම නැත්නම් මේ ආයුර්වේද වෙදකම කරගෙන යන්නේ කියන කාරණාව. ඔව් ඇත්තටම දැන් ඉන්දියාවෙත් උපාධිධාරී වෛද්‍යවරු විවිධ රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වලත් ආයුර්වේද වෛද්‍ය ක්‍රම පටන් ගන්න තියෙනවා. විවිධ රටවල්. විශාල එක ලොකු විශාල සංඛ්‍යාවක ඒ රටවල් වල වෙනම වෛද්‍ය සභාව හදාගෙන ඒ කියන්නේ ඒ රටවල් වල හැබැයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය. ඒක තවත් විශේෂත්වයක් තියෙන්නේ තමයි. එයාලා සියලුම ඖෂධ, නිෂ්පාදිත ඖෂධ ගෙන්න ගන්න ඉන්දියාවේ. එතකොට ඉන්දියාවට කොයිතරම් එක වටිනාකමක්ද බලන්න. ඉන්දියාවෙන් තමයි දේශීය ඖෂධ අපනයනය කරන්නේ. ඔව් ඉන්දියාවේ ඖෂධ ඒ රටවල් වලට. එතකොට ඉන්දියාවේ කොහොමද ඖෂධ නිෂ්පාදනය? ඒගොල්ලන්ට ලැබෙන විදේශ ආදායම කොයිතරම්ද? නමුත් ලංකාවේ අපි තාම එහෙම දෙයක් කළේ නැහැ. ඒ අතින් ඇත්තටම ඉන්දියාවේ උපාධිධාරී වෛද්‍යවරු ලොකු මෙහෙයක් කරනවා ඉන්දියාවට. එයාලා මුදලක් උපයා ගන්න ගමන් මොකද ඒගොල්ලෝ සියලු හුඟක් වෙලාවට මේ මූලික වියලි ඖෂධ ගුණාත්මක භාවයෙන් අඩු ඒවා තමයි ඉන්දියාවෙන් අපිට එන්නේ. සමහර ඒවා එන්නෙත් නැහැ. ඇත්තටම සමහර ඖෂධ දැන් ඉන්දියාවෙන් මෙහෙට මේ අපනයනය වෙන්නේ කරන්නේ නැහැ. ඒක නිසා අපිට ලොකු ප්‍රශ්න තියෙනවා. දැන් දේවදාර ලංකාවේ නැහැ. නමුත් මාකට් එකේ දේවදාර තියෙනවා. දේවදාර ලංකාවට එන්නේ නැහැ රෝ මැටීරියල් එක. වියලි. නමුත් නැහැ. මේවා පිළිබඳව හොඳ අධ්‍යයනයක් තොරව තමයි දැන් භාවිතා කරන්නේ. අපි දැන් ඇත්තටම මගේ විෂය තමයි ඖෂධ ගැන හඳුන්වා දීම. ඒක පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්දේ ඉගෙනීම කරනවා. ඒතර අපි අපේ වෛද්‍යවරුන්ට වෛද්‍ය ශිෂ්‍යයින්ට කියනවා මේවා තමයි මේවා නුසුදුසුයි මේවා සුදුසුයි කොහොමද මේවා හඳුනාගන්නේ. සමහර වෙලාවට මේ අවබෝධය අපේ පාරම්පරික ඉන්න අනිකුත් වෛද්‍යවරුන්ට නොලැබෙන්න පුළුවන්. ඒ සඳහා තමයි රජයෙන් තියෙන්නේ National Indigenous Traditional Medicine Institute කියලා. ඒ කියන්නේ පාරම්පරික වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය විධිමත් ක්‍රමවත් කිරීම සඳහා විශේෂ වූ ආයතනයක් තියෙනවා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එක ආධාරය ඇතුව තමයි ඒක ස්ථාපනය කළේ. ඒකෙන් තමයි කරන්නේ ඇත්තටම ඉන්න නියම පාරම්පරික වෛද්‍යවරු හඳුනාගෙන ඒ පාරම්පරික වෛද්‍යවරුන්ට විධිමත් ඒගොල්ලන්ට තියෙනවා සාමාන්‍ය ප්‍රායෝගික පුරුද්ද. නමුත් රෝග හඳුනා ගැනීම සඳහා අද තියෙන කොහොමද කරන්නේ කියලා නියම හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් භාවිතා කරන්න එයාලට දැනුමක් දෙන්න ඕන. මොකද අවසානයේදී රටේ බෙහෙත් ගන්න යන ජනතාවනේ. يعني නියම විදිහට රෝගයක් හඳුනාගත්තේ නැත්තම් නියම විදිහට ඖෂධයක් දුන්නේ නැත්නම් එතකොට ඒකේ කවුද ඒකේ ඵල විපාකයේ විඳින්නේ? ජනතාවනේ. ඒකට සේවයක් කරන්න ඕන. ඒක කරන්නේ නමුත් අද වෙලා තියෙන්නේ වෙනමම කාණ්ඩයක් බිහි වෙලා තිනවා හෙළ වෛද්‍යවරු කියලා. ඉතින් අපිත් හෙළ වෛද්‍යවරු. එහෙම හෙළ කියන්නේ ශ්‍රී ලාංකික කියන එකනේ. සියලුම වෛද්‍යවරු හෙළ වෛද්‍යෝ හෙළ වෙදකම තමයි කරන්නේ. කරගෙන යන්නේ. ඒ හෙළ වෙදකම කියලා වෙන විශේෂත්වයක් නැහැ. අපි දැනගන්න ඕන නියම වෛද්‍යවරයා කවුද කියලා. يعني ආයුර්වේද හරි පාරම්පරික හරි අපිත් සියලුම ආයුර්වේද ලංකාවේ ඉන්න වෛද්‍යවරු සියලුම දේශීය වෛද්‍යවරු සියලුම ශ්‍රී ලාංකික වෛද්‍යවරු කරන්නේ මූලික සුදුසුකම අනුව ඒගොල්ලෝ කරන මූලික අධ්‍යාපනය තමයි වෙනස් වෙලා තියෙන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තියෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සිද්ධ දෙමළ මුස්ලිම්
සිංහල දැන් සිංහල දැන් අපේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ යුනානි අධ්‍යයනය හදනවා සිංහල ළමයි. එතකොට ඒක තනිකර ඉදිරියේදී කියන්නේ බෑ මේක මුස්ලිම් ජාතිය විතරක් කරන වෛද්‍ය ක්‍රමයක් කියලා. ඒක ශ්‍රී ලාංකික වෛද්‍ය ක්‍රමයක්. ඒකේ සිංහල ශිෂ්‍යයොත් දැන් අධ්‍යාපනය ලබනවා. සිද්ධවල දැන් ආයුර්වේද අපේ පාඨමාලාව හදාරනවා මුස්ලිම් දෙමළ ළමයි. එතකොට ජාති අනුව වෙනස් වෙලා නැහැනේ. ඒ කියන්නේ විවිධ උපාධි තියෙනවා. BAMS, BSMS, BUMS කියලා. එහෙම උපාධි කාණ්ඩ තුනක් තියෙනවා. ඒ උපාධි කාණ්ඩ තුනෙන් බිහි වෙන්නේ උපාධිධාරී වෛද්‍යවරු. ඒගොල්ලෝ ශ්‍රී ලාංකික වෛද්‍යවරු. ඉතින් ඒගොල්ලොත් හෙළ වෙද්දු. අපි එහෙනම් පිටරට වෙද්දු වෙන්න එපා. නේ? ඒක තමයි කියන්නේ ලොකු මතයක් යනවා. හෙළ වෙදකම සහ ආයුර්වේද වෙදකම සහ එහෙම කියලා වෙනස් නැහැ. පාරම්පරික වෛද්‍යවරු කියලා කොට්ටාශයක් ඉන්නවා. ඒ පාරම්පරික වෛද්‍යවරු කියන්නේ තමන්ගේ පරම්පරාවෙන්ම ඒ කියන්නේ මොකද ඒ සඳහා ඉන්නවා ගෙඩිවන, කැඩුම් මිදුම්, ඊළඟට මාන්දම, මානසික රෝග, විවිධ ඇස්වෙදකම. ඒ විශේෂ ක්‍රමවේද. ඒ ක්‍රමවේදවලට ඇත්තටම ඒකේ ලොකු හොඳ හිතාගන්න කැනෙ හොඳ වත්තෝරු මත චිකිත්සාවක් තියෙනවා. ඒ චිකිත්සාවට දැන් ඇත්තටම අපිත් දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ගෙන් අපිත් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලවල. නමුත් දැන් ඒගොල්ලොත් මූලික ආයුර්වේද මූලධර්ම භාවිතා කරනවා. එයාලගේ තියෙන විශේෂත්වය වෙන්නේ ඒගොල්ලෝ රෝගීන්ට දෙන චිකිත්සා පද්ධතිය වෙනස්. සමහර පරම්පරාවල ඒ චිකිත්සා පද්ධතිය බොහෝ දුරට සමහර සමාන වෙනවා ආයුර්වේදයේ තියෙන චිකිත්සා පද්ධතිත් එක්ක. මෙතෙන්දී ඒක නිසා කියන්නේ ලංකාවේ සියලුම දෙනා ඉන්නේ හෙළවෙදවරු. දේශීය වෛද්‍යවරු. දේශීය වෛද්‍යවරු අපි හෙළවෙද්දු කියලා කියන්නේ ඒ වගේම තමයි අර මූලික විධිමත් අධ්‍යාපනය අනුව තමයි මෙයා පාරම්පරික වෛද්‍යවරයෙක්ද මෙයා උපාධිධාරී වෛද්‍යවරයෙක්ද කියලා. උපාධිධාරී වෛද්‍යවරයා අවුරුදු 5ක අධ්‍යයනයක් කරලා අවුරුද්දක් සීමාවාසික පුහුණුව ලැබලා තියෙන්නේ. අර අවුරුදු ගාණක් ඉඳලා ඒකත් විභාගයක් සමත් වෙන්න තියෙනවා. පාරම්පරික වෛද්‍යවරු. එයාලත් විභාගයක් කළා. ඒගොල්ලෝගෙන් බලනවා මෙයා කොච්චර කාලයක් ඒ පරම්පරාවේ ඒ ගුරුකුලේ අධ්‍යාපනය ලැබුවද කියලා. ඒ අනුව තමයි තරුණ වයසේ ඉන්නවනම් ලිඛිත විභාගයක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 50ට වැඩි නම් ප්‍රශ්නමාලාවක් දෙනවා. ඒ වෙලාවෙත් ඒ කියන්නේ ප්‍රශ්නමාලාවේ කරන්නේ මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්නේ මේ විශේෂඥ වෛද්‍යවරු. ඒ කියන්නේ අපේ ආයතනවල වෛද්‍යවරු සහ මේ පාරම්පරික මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු. ඒක නිසා අර ජනතාවට දැන් හුඟක් අය හිතනවනේ මේ කොන්කිරීමක් කරනවා. මෙයා ආයුර්වේද මෙයා හෙළ එහෙම නැහැ. සියලුම ලංකාවේ දැනට ඉන්නේ සියල්ලම දේශීය වෛද්‍යවරු. දේශීය වෛද්‍යවරු. හෙළ වෛද්‍යවරු. හරි බොහොම පැහැදිලිව අපි මේ දේවල් අසා විමසුවා. ඉතින් ඊළඟට මම කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා වෛද්‍යතුමනි මේ ආයුර්වේද රෝහල් වලින් සහ නැත්නම් මේ දේශීය වෛද්‍යවරුන්ගෙන් කොහොමද බෙහෙත් ලබා ගන්නේ කියන කාරණාව ගැන විශේෂයෙන් කතා කරමු. මොකද ආයුර්වේද රෝහල් අපිට කිහිපයක් තමයි ලංකාවේ ස්ථාපිත වෙලා තියෙන්නේ. එතකොට මේ සියලු තැන්වල දේශීය වෛද්‍යවරු අපේ හෙළ වෛද්‍යවරු තමයි මේ අතරේදී අපිට බෙහෙත් කරන්නේ. කොහොමද මේ කාර්යය සිද්ධ වෙන්නේ? සියලුම පළාත්වල දැනට ආයුර්වේද රෝහල් තියෙනවා. ඒ වගේම ඩිස්පෙන්සරිස් තියෙනවා. මධ්‍යම බෙහෙත් ශාලා. ඊට අමතරව සෑම ග්‍රාම සේවා ග්‍රාම නිලධාරී කොට්ටාශයකම ඉන්නවා ආයුර්වේද මේ මහජන වෛද්‍යවරයෙක්. ඒ කියන්නේ පබ්ලික් ඔෆිසර් කෙනෙක්, මෙඩිකල් හෙල්ත් ඔෆිසර් කෙනෙක්. MOH කියලා කියන්නේ. එතකොට මේ හැම වෛද්‍යවරයෙක්ගේ විවිධ කාර්යයන් තියෙනවා. රෝහල්ගතව ඒ කියන්නේ ඖෂධ ශාලාවල ඉන්න වෛද්‍යවරු ගාවට යන්නේ ඇත්තටම අපේ එදිනෙදා රෝග තියෙනවා නම් ඒ රෝගයකට බෙහෙතක් ගන්න.
මේගොල්ලොත් විවිධ වැඩසටහන් කරනවා. ඊළඟට මේ මෙඩිකල් ඔෆිසර්ස්ලා කියලා ඉන්න අර MOHලා. ඒ පබ්ලික් හෙල්ත් ඒගොල්ලොන්ගේ තමයි සාමාන්‍යයෙන් ලදරු වයසේ පටන්ම වයස්ගත උදවියටත් කොහොමද රෝග නිරෝගීව සිටින්නේ, ඖෂධ භාවිතා කරන්නේ කොහොමද, ඒ විදිහට ඒගොල්ලෝ විවිධ වූ වැඩසටහන් රාශියක් කරනවා. ඊටම කනගාටුදායක තත්ත්වය වෙන්නේ මේ කරන වැඩසටහන් පිළිබඳව අවසානයේ දත්ත ගොනුවක් නොමැතිකම. සංඛ්‍යාදත්ත නොමැතිකම. සංඛ්‍යාදත්ත තිබුණත් මේ සංඛ්‍යාදත්ත ඒ පුද්ගලයෝ ගාව තියෙනවා. මේවා එක තැනකට එකතු වෙලා නැහැ සංඛ්‍යාදත්ත. ඒක නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයට හරි අපේ ජාතික සෞඛ්‍ය පද්ධතියට හරි මේ ආයුර්වේද වෛද්‍යවරයා නැත්නම් පාරම්පරික වෛද්‍යවරයා කරන කාර්යභාරය පිළිබඳ සංඛ්‍යාත්මක ගොනුවක් නැහැ. ඒක නිසා දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා ලෝකයේ ඕනම රටක ලංකාවේ උතන 90% විතර මේ වෛද්‍ය ක්‍රමය භාවිතා කරනවා. ඒ වෛද්‍ය ක්‍රමය භාවිතා කරන්නේ කොහොමද කියලා හොඳ දත්ත සටහනක් නැහැ. ඒ දත්ත සටහන නොමැති නිසා තමයි මේ වෛද්‍ය ක්‍රමයට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නඩත්තු කිරීම සඳහා රජයෙන් නිසි ඒ කියන්නේ හොඳ බැර කිරීමක් වෙන්නේ නැත්තේ. දැන් අපිට ඒ කියන්නේ ඒක නිසා තමයි ගොඩාක් පහසුකම් අඩු වෙලා තියෙන්නේ. ඒ ක්‍රමය අපි විධිමත් විදියට සකස් කරනවා නම් අපිට පෙන්වන්න පුළුවන් අපි කොහොමද කියලා. දැන් කොරෝනා එකේදීත් එහෙමනේ. කොරෝනා මර්ධනය කිරීම සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ විශාල කැපකිරීමක් වුණා. මහජන වෛද්‍යවරුන්ගේ. තාමත් සිද්ධ වෙනවා. නමුත් ඒ සිද්ධ වීම පිළිබඳව දත්ත ගොනු කිරීම පෙන්වීමට නොහැකි තත්යකට පත් වෙලා තියෙනවා. ඒක ලොකු අඩුපාඩුවක්. ඕනම සාමාන්‍ය ජනතාවට කිසියම්ම තමන්ට තියෙන අපහසුතාවයක් වුණොත් මූලික රෝහලකට යෑමට ප්‍රථමම නම් කියන්නේ ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවකට ආයුර්වේද රෝහලකට ගිහිල්ලා ඒකට ඒ රෝග අවස්ථාවට කරන්න පුළුවන් සුළු ප්‍රතිකාර ක්‍රමය මුලින් කරන්න පුළුවන්. සමහර වෙලාවට ඇත්තටම මේක නිකන් අර මේ පබ්ලික් හෙල්ත් සර්විස් එකක් වගේ. ආයුර්වේද රෝහලකට ගිහිල්ලා මධ්‍යම බෙහෙත් ශාලාවකට ගිහිල්ලා ඒකට කරන්න බැරි නම් එතනින් රෙෆර් කරන්න පුළුවන් නම් අනිත් මේ වෙස්ටර්න් හොස්පිටල් එක ඒක වඩාත් සුදුසුයි. ඒ විදිහේ ක්‍රමවේදයක් තියෙනවා නම් හොඳයි. දැන් අපිට හුඟක් වෙලාවට ආයුර්වේද රෝහලට එන්නේ අතනින් ගිහිලා කරලා දැන් හුඟක් ඩයබටිස් අපිට එන්නේ පැරලිසිස් කේසස් ඊළඟට මේ ජොයින්ට් කේසස් ස්කින් ඩිසීසස් එන්නේ ගිහිලා බෙහෙත් අරගෙන හොඳ වෙන්නේ නැති වුණාම ඔන්න මෙතෙන්ට එනවා. ඊට වඩා මූලික අවස්ථාවේදී ආවොත් අපිට ඒක බලලා මේක මේ රෝගියාව අපිට හොඳ කරන්න පුළුවන් මට්ටමක තියෙනවා නම් අපිට ඖෂධ තියෙනවා නම් ප්‍රතිකාර දෙන්න පුළුවන් නම් එයාට සහනයක් දෙන්න පුළුවන් නම් දීලා කරන්න බැරි නම් වෙනත් රෝහලකට ඒ කියන්නේ වෙස්ටර්න් මෙඩිකල් හොස්පිටල් එකකට බටහිර රෝහලකට අපිට යොමු කිරීම හැබැයි සමහර ඒවා තියෙනවා අපිට භාවිතා කරන්නම බෑ. අපිට ප්‍රතිකාර කරන්නම අපහසු රෝග තියෙනවා. මොකද තියෙන ඒකට ප්‍රධානම හේතුව වල තියෙන්නේ අපි නවීන පහසුකම් නොමැතිකම. දැනුම තිබුණාට ඒ පහසුකම් නැහැ. සමහර දැන් ඉමර්ජන්සිස් වලට ඇටෙන්ඩ් වෙන්නම විදිහක් නැහැ. ඒ කියන්නේ හදිසි ප්‍රතිකාර සඳහා දැන් සුළුසුළු ක්‍රමවේදයන් හදලා තියෙනවා. ඒ තත්ත්වයන්ට ඇත්තටම ආයුර්වේද රෝහල් දියුණු කරොත් අර බටහිර රෝහල් වල තියෙන තදබලය අඩු කරන්න පුළුවන්. සමහර වෙලාවට බටහිර රෝහලකට නොගිහිල්ලා ආයුර්වේද රෝහලකට ගිහිල්ලා ඒ ඖෂධ අරගෙන සුව කරගන්න පුළුවන් රෝගීනුත් බටහිර රෝහලට යනවා. සමහර ඉතාම කනගාටුයි කොළඹ ඉන්න සමහර ජනතාව දන්නේ නැහැ මේ ආයුර්වේද මෙතන ආයුර්වේද මහ රෝහල බරල්ලේ තියෙනවා. නාවින්නේ තියෙනවා, මීගොඩ තියෙනවා, ඊට අමතරව තවත් ප්‍රාදේශීය රෝහල් තියෙනවා. ඒ තියෙන දේවල් දන්නේ නැහැ. ඒක නිසා කියන්නේ දන්නේ නැත්තම් කියන්නේ තියෙනවා මේ ප්‍රාදේශීය ග්‍රාම නිලධාරී වසම්වල ඉන්න ඒ වෛද්‍යවරු හම්බ වෙලා පුළුවන් දැනගන්න කොහාටද යන්න ඕන යොමු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා.
මේක තමයි මට මේ වෙලාවේ දෙන්න තියෙන්නේ. ඇත්තටම ජනතාවට තමන්ගේ තියෙන රෝගී තත්ත්වයන් මූලිකව ගිහිල්ලා අවබෝධයක් කරගන්න, දැනගන්න, සුව කරගන්න පුළුවන් මාර්ග තියෙනවනේ. ඒ ආයුර්වේද රෝහලකට ගිහිල්ලා, මධ්‍යම බෙහෙත් ශාලාවකට ගිහිල්ලා කරවොත් නිවැරදිව මාර්ගයකට යන්න පුළුවන්. ඒක තමයි. හරි. ඉතින් අපි ඔය ආකාරයෙන් දැනගත්තේ ආයුර්වේද විද්‍යාවත් එක්ක කතා බහ කරන ආයුර්වේද රෝහල් සම්බන්ධයෙන් සහ දේශීය වෛද්‍යවරුන් සම්බන්ධයෙන් අපි දැනගත යුතු දේවල් විශේෂයෙන්ම අර කියවගේ බොහොම සීක්‍රෙන් දියුණු වීගෙන යනවා මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් එක්ක දේශීය වෛද්‍යවරු රෝහල් ස්ථාපිත කිරීම හැම ග්‍රාම සේවා මට්ටමක් දිස්ත්‍රික්කයක්ම පළාතක්ම නියෝජනය කරමින් මේ කාර්යය සිද්ධ වීගෙන යනවා. මම හිතන්නේ ඊටම ඉක්මනින්ම දියුණු වීමක් පෙන්눔 කරනවා. ඒ විතරක් නෙවෙයි මම හිතන්නේ මේ අපිට අවශ්‍ය වෙන්නේ දියුණුවත් එක්ක බොහෝ දෙනාම මේ විද්‍යාවත් එක්ක නැත්නම් මේ ආයුර්වේද විද්‍යාවත් එක්ක එකතු වීම බොහෝ දෙනාගේ තියෙන මතයක් විශ්වාසයක් තියෙනවා. ඒ තමයි මේ අපිට සිංහල බෙහෙත් කරොත් විස නැහැ. මාත්‍රකාව කොයිතරම් ප්‍රමාණයක් කියලා කිව්වොත් මේ බොහෝ දෙනෙක් හිතනවා විස නැති දෙයක් තමයි මේ සිංහල බෙහෙතෙන් අපිට ලැබෙන්නේ කියලා. මොකද්ද මේකේ තියෙන කාරණාව? එහෙමයි. දැන් ඔය ලංකාවේ විතරක් නෙමෙයි හැමෝම දැන් සිංහල බෙහෙත කියලා නෙවෙයි නැචරල් මෙඩිසින් වලට යොමු වෙලා තියෙනවා. ඒකට හේතුව වෙන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙන රෝගවලට සමහර ඖෂධ භාවිතා කරනකොට කාලාන්තරයක් තිස්සේ නිදන්ගත රෝග සඳහා ඖෂධ භාවිතාව කරනකොට එන අතුරු ආබාධ මහ විශාලයි. ඒ අතුරු ආබාධ නිසාම රෝගීන් නැති වෙනවා. මූලික රෝගයෙන් නෙවෙයි නැති වෙන්නේ අතුරු ආබාධ නිසා. ඒක හින්දා ලෝකේමත් දැන් ලංකාවේමත් මේ නිදන්ගත රෝගය කියන්නේ ආතරයිටිස් ඊළඟට ඩයබටිස් හයිපර්ටෙන්ෂන් කියන්නේ පක්ෂාඝාත සමය රෝග මේ රෝගීන් පිළිකා රෝගීන් යොමු වෙනවා ආයුර්වේද මේ තියෙන වෛද්‍ය ක්‍රමය භාවිතා කරන. ඒ කියන්නේ නම් දේශීය වෛද්‍ය ක්‍රමය. දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නේ එතන ආයුර්වේද මිශ්‍රණයක් තියෙන්නේ. එතකොට මේ ආයුර්වේද ඖෂධ දෙන වෛද්‍යවරයා දන්නවා කොච්චර කාලයක් මේ ඖෂධය දෙන්න ඕනද කියලා. විශේෂයෙන්ම සමහර කියන්නේ බොහෝ වෙලාවට අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා මොකද මේ ජනතාව තමන්ම යනවා ගිහින් බෙහෙත් කඩෙන් බෙහෙත් ගන්න. නියම කිරීමකින් තොරව. එතකොට මොකටද කරන්නේ? මොකටද ගුණ? මේකේ කොහොමද ගන්න? ප්‍රමාණය කොච්චරද? කොච්චර කාලයක් ගන්න පුළුවන්ද? එහෙම අවබෝධයක් නැහැ. අරයා බිව්ව මේ බෙහෙත හොඳයි අරක හොඳයි කියලා එහෙම යනවා. එහෙම ගිහිල්ලා අවසානයේදී ඒ රෝගීන් පීඩාවටපත් වෙනවා. සමහර වෙලාවට අක්මාගත රෝග, වකුගඩුගත රෝගවලට පීඩාගත වෙන්න පුළුවන්. ඒකට හේතුව අර විධිමත් උපදේශනයකින් තොරව හිතුමතේට ඖෂධ ගැනීම. එහෙම වෙලා අවසාන මොහොතේ බටහිර රෝහල් වලට යනවා. එතකොට කියන්නේ මම සිංහල බෙහෙත් බිව්වා. මං අරිෂ්ඨ බිව්වා. ඒකෙදි එන්නේ අර වෛද්‍ය ක්‍රමයට තමයි නරක නාමයක් එන්නේ. සිංහල බෙහෙත් බිව්වහම ආයුර්වේද ප්‍රතිකාර කරාම වකුගඩු නරක් වෙනවා. අක්මාව නරක් වෙනවා කියලා. නමුත් බටහිර බෙහෙත් වලිනුත් ඒ දේ වෙනවා. ඒ දේ වෙලා එහෙම නැති වෙනවා. තව දෙයක් තියෙනවා. රෝගීනුත් දැනගන්න ඕන, ජනතාවත් දැනගන්න ඕන සමහරු කෙලින්ම එන්නේ අරිෂ්ඨයක් බොන්න කියලා. ඒක අරිෂ්ඨයක් සමහර දැන් අපිත් රෝහලේ ඉන්නකොට ඇවිල්ලා කියන්නේ අනේ මගේ ඇඟපත අමාරුයි මට අරිෂ්ඨයක් දෙන්න කියලා. කියන්නේ අරිෂ්ඨය කියන එක වර්ගයක්. තනිකර ඒක ඖෂධයක් විදියට බෙහෙතක් විදියටම තනිකර දෙන්නේ නැහැ. ඒක ෂණිකව දෙන, ඒ කියන්නේ අමතරව දෙන බෙහෙතක්. ඊට වඩා අපි යොමු වෙලා තියෙන්නේ කෂාය, ගුලි, කල්ක චූර්ණ වලට. මොකද අරිෂ්ඨ කියන එකේ ස්වාභාවිකව තියෙන ඇල්කොහොල් ප්‍රමාණයක් තියෙනවා. අද තියෙන මේ වාණිජකරණයත් එක්ක ස්වාභාවික ඇල්කොහොල් වලට අමතරව ඇල්කොහොල් ප්‍රමාණයක් තියෙනවා. මේක කාලයක් ගන්නකොට වෛද්‍ය උපදේශනයක් නොමැතිව ගන්නකොට ඒකට ඇබ්බැහි වීමක් සිද්ධ වෙනවා. ඒ ඇබ්බැහි වීම මත එයාම හිත එයාම ප්‍රමාණය වැඩි කර බොනවා. එතකොට ඇල්කොහොල් ගත්ත හා සමානයි. එහෙම වුණොත් එයාට අනිවාර්යයෙන්ම අක්මාගත සහ වකුගඩුගත අමාරු රෝග එන්න පුළුවන්. එතකොට හදිසියවක්වත් ඒබඳු පුද්ගලයෙක්
අවාසනාවන්ත විදිහට කොහොම හරි මරණයටපත් වුණාම කියන්නේ මෙයා අරිෂ්ඨ බීලා තමයි මැරුණේ කියලා. ඒ කියන්නේ ඒකේ දීර්ඝ කාලීනව යම් කිසි විදිහක ක්‍රියාපටිපාටියක් සිද්ධ වෙන හැබැයි අපි කෙලින්ම නිගමනය කරනවා මෙන්න මේ බෙහෙත නිසා තමයි මොහු මිය ගියේ කියලා. ඉතින් මෙන්න මේ වගේ තවත් තැන් තියෙනවා අපිට කතා බහ කරන්න. මම හිතනවා තවත් සවිස්තරාත්මකව මේක ගැන අපි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නවා. අපි සූදානම්ින් ඉන්න ඔබ වෙනුවෙන් තෙල්න කරන්නට සෞන්දර්ය දවසේදී අපි මානව ඡායාග්‍රහණයක සභාවනීය ප්‍රවිෂ්ටයයි අපි ජයමග රූපවාහිනී නාලිකාවෙන් හැමදාමත් ඔබට තෙල්න කරන්නේ. ඉතින් සඳුදා දිනේ අපි වෙන් කරගන්නේ ඔබගේ නිරෝගීකම ගැන කතා බහ කරන විශේෂයෙන් ආයුර්වේද විද්‍යාවට අනුව ඔබේ නිරෝගීකම රැක දෙන්නයි මේ සූදානම. අදත් අපි සමගින් අපේ වෛද්‍යවරිය සූදානම්ින් ඉන්නවා කතා බහ කරන්නට කොළඹ විශ්වවිද්‍යාල දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යනී වෛද්‍ය ස්වර්ණා හපුආරච්චි වෛද්‍යතුමිය තමයි අපි සමගින් මේ ගැන කතා බහ කරමින් ඉන්නේ. අපි ටිකක් අතීතය ගැන කතා බහ කරා. වර්තමානයේ හා සංසන්දනය කරා අපි කොහොමද මේ ආයුර්වේද විද්‍යාවේ පැවැත්ම සහ වෛද්‍යවරුන්ගේ පැවැත්ම කොහොමද රඳා පවතින්නේ කොහොමද වෛද්‍යවරුන් දේශීය වෛද්‍යවරු හිල වෛද්‍යවරුන් ඒ විතරක් නෙවෙයි පාරම්පරික වෛද්‍යවරු කියලා කියන්නේ කවුරුන්ද කියන එකත් අපි අසා විමසුවම්. දැන් අපි මේ කතා බහේදී ටිකක් දීර්ඝ කතා බහ කරගෙන ආපු නිසා වෛද්‍යවරුන් මට හිතුණා කතා බහ කරන්නේ බොහෝ වෙලාවට අරිෂ්ඨ ගැන කතා බහ කරානේ. අපිට ආයුර්වේදයේදී හමු වෙන දෙයක් තමයි අරිෂ්ඨ. සමහර අවස්ථාවන් වලට මේකට පෙළඹීමක් සිද්ධ වුණොත් එහෙම යම් කිසි දෙයකට මාත්‍රාව පැටිපුර ගත්තොත් එහෙම වකුගඩු රෝග වැනි රෝග තත්ත්වයන් උනත් හැදෙන්නට පුළුවන් කියන කාරණාව හින්දා අපි අත්දැකීම් ටිකක් බෙදා හදාගමු. මොකද වඩාත් වැදගත් වේ ඔබතුමිය අසා තියෙන දේවල් දැක තියෙන දේවල් අපේ ජනතාවත් එක්ක අපි බෙදා හදාගත්තොත් අපිට තව දෙයක් තමයි තියෙන්නේ හුඟක් වෙලාවට ඔය නිදන්ගත රෝගීන් බටහිර වෛද්‍ය ක්‍රමය කරගෙන යනවා තවමත් නෑ මගේ රෝගය අඩු වෙලා. ඒ කියන්නේ ආතරයිටිස්, ඔය මధుමේහ, ජොයින්ට් ඩිසීසස්, සමහරවිට පිළිකා, සමහර වෙලාවට මේ පැරලිසිස්, සමහරවිට මානසික රෝග, ඔය හැම දේවල් වලදීම ඊට පස්සේ පෙළ මොකද මේවා දීර්ඝ කාලයක් අර මේ වෙස්ටර්න් ඒ කියන්නේ බටහිර බෙහෙත් කියන්නේ ඇත්තටම කෘත්‍රිම ඖෂධ. ඒවා ගත්තාම ඒකේ මූලික රෝගයට තමයි තියෙන්නේ. ඒ වුණාට කාලයක් දිගට යනකොට අතුරු ආබාධ රාශියක් එනවා. ඒ අතුරු ආබාධ රාශිය එනකොට රෝගියාට ඊටම අපහසු තත්වයකටපත් වෙනවා. එතකොට එයා හිතනවා මට දැන් නම් මේක නෑ මේක මම යන්න ඕන මේ සිංහල බෙහෙත් බොන්න. එහෙමනේ කියන්නේ. නැත්නම් ආයුර්වේද බෙහෙත් බොන්න. එතකොට සමහර වෙලාවට මේකම දඩමීමා කරගන්නවා. සමහර වෛද්‍යවරුන් කියා ගන්නා කට්ටිය මේ රෝගීන්ව ගොඩාක් අසරණතාවයට පත් කරනවා. එහෙම කරලා සමහරලාට ඒගොල්ලෝ විශාල අපහසුතාවයකට පත් වෙන මේ ළඟදී මේ රූපවාහිනියක පෙන්නුවා. ඒ කෙසේ වෙතත් අපි ළඟටත් එන වෛද්‍ය මේ රෝගීන් ඉන්නවා. මේගොල්ලෝ බටහිර බෙහෙත් ප්‍රතිකාර කරනවා. එතකොට ඒ කරන ගමන්ම ආවට පස්සේ අපිට එකපාරටම අපේ ඒ ප්‍රතිකාර ක්‍රම නවත්වලා අපේ ප්‍රතිකාර ක්‍රම භාවිතා කරන්න බෑ. මොකද ඒක ලොකු කඩාවැටීමක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි රෝගීන්ට ඒ ප්‍රතිකාරය මාත්‍රාව ප්‍රමාණය අඩු කරගෙන හරි කාලයෙන් කාලේ ක්‍රමයෙන් මේ ඖෂධ දෙනවා. අපේ ඖෂධ දෙනකොට අපි තේරුම් ගන්න ඕන ආයුර්වේද ඖෂධ දෙනකොට අපි තේරුම් ගන්න අරහා සමානව ක්‍රියාත්මක වෙන ඖෂධ අපි කොහොමද දෙන්නේ කියලා. ඇත්තටම මේ පිළිබඳව උගත් ආයුර්වේද වෛද්‍යවරුන් දන්නවා. ඒ වෛද්‍යවරුන් මේ විදිහට තමයි ප්‍රතිකාර පද්ධතිය ඒගොල්ලන්ට සකස් කරන්නේ. සමහර වෙලාවට මේක අර සමහර වෛද්‍යවරු මේ ගැන සලකන්න නැති වෙන්න පුළුවන් මේ පිළිබඳව හොඳ දැනීමක් නොතිබුණොත්. මොකද අපිට එකපාරට මේ ප්‍රතිකාර නතර කරන්න බෑ. අපි සමහර වෙලාවට ඒ කියන මේවා මේක ගිහිල්ලා පැය ගාණක් පැය 5ක් හරි ගිහිලිරලා මේක දෙන්න මෙන්න මෙහෙම කියලා ක්‍රමක්‍රමයෙන් එයාගේ රෝගී තත්ත්වය අඩු වෙලා එයාට පහසුවක් එනකොට අපි අර බටහිර ප්‍රතිකාරකම නවත්තනවා. මේ විදිහට ඕන තරම් රෝගීන් සිටිනවා. නමුත් මේ ප්‍රතිකාර දෙකම එකවර ගන්න හොඳ නෑ. එකම මොහොතේ. ඔව්. සමහරවිට අපි දැකලා තියෙනවා. ඔව් එකම මොහොතේ. සමහරවිට හංගන අවස්ථාවන් පවා තියෙනවා. ඔව් එහෙම තියෙනවා. දැන් සමහරවිට අපි මොකද සමහර ඔය නිදන්ගත රෝගවලදී අපි අහනවා මීට කලින් ගත්ත රිපෝට්ස් තියෙනවද කියලා. ඔන්න එතකොට අපිට දැනගන්න හම් වෙනවා මෙයා බටහිර ඖෂධ අරගෙන තියෙනවා කියලා. එතකොට තවමත් ගන්නවා කියලා. එතකොට අපි අහනවා මොනවද ගන්නෙ කොහොමද ගන්නෙ? ඒ ගන්න විදිය අනුව තමයි අපේ ප්‍රතිකාර
පටන් ගන්න. පටන් ගන්නකොට අපි ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රතිකාරය හොඳ අතට හැරෙනකොට අපි අර ප්‍රතිකාර නතර කරනවා. සමහර රෝගීන්ට කියනවා ඉතින් සමහර ප්‍රතිකාර දිගටම ගන්න වෙනවා. සමහර ප්‍රතිකාර. නමුත් බොහෝ දුරට සමහරුන්ගේ එතටම ආතරයිටිස් වගේ ඒවදී අපිට පුළුවන් අවසානයේදී ආයුර්වේද සිංහල බෙහෙත් වලින් යාව නිට්ටාවට නෙවෙයි ඇත්තටම පාලනය කරන්න. එහෙම කරලා විරලා අපිට මේ රෝග තත්ත්ව වලින් ඇත්තටම රෝගියාට අපහසුතාවයක් නැතුව එදිනෙදා තමන්ගේ ජීවිතේ රාජකාරී කරගෙන යෑමේ හැකියාව පවත්වා ගැනීම තමයි කරන්නේ. ඒක තමයි බටහිර වෛද්‍ය ක්‍රමයෙන් උත් කරන්නේ. දැන් අපි ආයුර්වේද අපි මේ දෙන මොකද මේක සිංහල බෙහෙත් අපි දෙනවා අපේ දේශීය තියෙන ඖෂධත් අරගෙන ආයුර්වේදයේ තියෙන ඖෂධ පන්තිත් අරගෙන සමහරලාට යුනානි ඖෂධ පන්ති සිද්ධ ඖෂධ පන්ති ඒ සියලු දේවල් හොඳ ඖෂධ පන්තින් තියෙනවා. ඒවා අරගෙන අපි සංකලනයක් කරලා දෙනවා. දෙනකොට ක්‍රමක්‍රමයෙන් එයාට පහසුතාවයක් එනවනම් රෝගී තත්ත්වය මගහැරිලා යනවනම් ඔන්න ඊට පස්සේ එයා බටහිර වෙදකමේ බටහිර ප්‍රතිකාර කෙලින්ම නතර කරන්න පුළුවන්. මේක හැබැයි හොඳ අවබෝධයකින් කරන්න ඕන. උගත් ආයුර්වේද වෛද්‍යවරු අපේ රෝහල් වල ඉන්න අපේ උපාධිධාරී වෛද්‍යවරු මේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. හැබැයි ඒ වගේම සමහර පාරම්පරික වෛද්‍යවරුන්ටත් ඒ අවබෝධය තියෙනවා. එහෙම නැතුව කියනවා නෙමෙයි. ඒ වගේම තමයි අර සමහර හොර ඒ කියන්නේ එහෙම වෛද්‍යවරුත් ඉන්නවා කොට්ටාශයක්. ඒක හොඳට දැනගන්න. මොකද ජනතාව හුඟක් වෙලාවට නොමග යනවා. නොමග ගිහිල්ලා ඒ පසුපස්සේ ගිහිල්ලා කාලයක් ගියාට පස්සේ උත්සන්න වෙලා තමන්ගේ මුදල් සේරම මොකද දැන් ලෝකේ හොඳ මාකට් එකක් තියෙන්නේ. මෙතෙන්දී දැන් ඖෂධය හොඳට හදාගන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක හරියට කෙරුන් නැතොතින් අන්තිමේදී ජනතාව ඒ රෝගියා තමයි අපහසුතාවයකට පත් වෙන්නේ. අවසානයේදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සිංහල වෛද්‍යකමට තමයි ඒකේ කැලලක් ඇති වෙන්නේ. හරි. දැන් අපි දේශීය ඖෂධ ක්‍රමයන් ගැන කතා බහ කරානේ. ඒ විතරක් නෙවෙයි ආයුර්වේද වෙදකම ගැන අපි කතා බහ කරා. බොහෝ වෙලාවට සමාජයේ කියන මතිමතාන්තර කතා බහත් එක්ක වෛද්‍යතුමනි හිතන දෙයක් තමයි මේ කැඩුම් බිඳුම් වලට තමයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තියෙන. ඒ කියන්නේ බොහෝ වෙලාවට කායික රෝග වලට තමයි හොඳ සුවයක් ලබා ගන්න නිරෝගී ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන් මේ බෙහෙත් හේත් ලබා ගන්න පුළුවන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියලා. මානසිකව අපිට ඇතිවන්නා වූ රෝග පීඩාවන් වලට මේ දේශීය ඖෂධ ක්‍රමේ නැද්ද බෙහෙත්? තියෙනවා. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඒකට කෂාය වර්ග තියෙනවා, ගුලිකාල්ක තියෙනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය කායික රෝග වලට දෙන විදිහට මානසික රෝග වලටත් තියෙනවා. එහෙම තියෙනවා. ඒ වගේම තමයි වෙන විශේෂ වූ ක්‍රමවේද තියෙනවා. ඖෂධ ගැල්වීම, ඒ කියන්නේ ඖෂධ හිස මත ගැල්වීම මේ දේවලුත් තියෙනවා. එතකොට ඊට අමතරව දැන් ලොකු ප්‍රවණතාවයක් තියෙනවා ආයුර්වේද රෝහල්ලත් අපේ ආයුර්වේද වෛද්‍යවරු. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාල උපාධිධාරී වෛද්‍යවරු යෝග අභ්‍යාස ක්‍රමත් උපයෝගී කරගන්නවා. මේ ප්‍රතිකාර පද්ධතිය ඇතුළත. ඒක රෝහල් වල දැන් ප්‍රධාන රෝහල් වල ඒ අපේ ආයුර්වේද උපාධිධාරී වෛද්‍යවරු යෝග අභ්‍යාස කරනවා. ඒ රෝගියා හඳුනාගෙන ඒ රෝගියාට අර ප්‍රතිකාර පද්ධතියත් සමගම යෝග අභ්‍යාසයක් කරනවා. එතකොට ඒක ලොකු ප්‍රවණතාවයක්. මානසික රෝගත් එහෙමයි. මානසික රෝග හොඳ වෛද්‍යවරු ඉන්නවා. ආයුර්වේද රෝහල් වල පාරම්පරික වෛද්‍යවරුත් ඉන්නවා. ඒ වගේම ආයුර්වේද රෝහල් පද්ධතිය ආයුර්වේද වෛද්‍යවරුත් ඉන්නවා. ඒ භාවිතා කරන්නේ සිංහල බෙහෙත් තමයි. එතකොට ඒ දේශීය වෙදකමක් තියෙනවා. පාරම්පරික වෛද්‍ය ක්‍රමයකුත් තියෙනවා මානසික රෝගීන් සඳහා කියලා. මේ සියලුම දේවල් එකතු කරලා අපේ රෝහල් ඉන්න වෛද්‍යවරු දෙනවා. එතෙන්දිත් මොකද ඒ රෝගත් කියන්නේ නිදන්ගත රෝග කියලා. ඒ මානසික රෝග සඳහාත් කාලයක් දීර්ඝ කාලයක් ඖෂධ භාවිතා කරන්න වෙනවා. ඒ භාවිතා කරනකොට බොහෝ වෙලාවට එනවා බටහිර ඖෂධ භාවිතා කරන ගමන් වෙනවා. ඒ සඳහා ක්‍රමක්‍රමයෙන් ඒක අවබෝධයෙන් ඒක දැනගෙන තමයි ඊට පස්සේ රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ. දැන් කායික රෝග වලටත් මානසික රෝග වලටත් හොඳින්ම ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව. දැන් මේ හෙළ වෙදකම ගැන අපි බොහෝ දේවල් අසා දැන කියාගත්තා. ඒ විතරක් නෙවෙයි වෛද්‍යතුමනි දැන් අපි බොහෝ වෙලාවට කතා කරන ක්‍රමයක් තමයි මේ යෝග ශාස්ත්‍රය කියන දේ. එතකොට මේ යෝග ශාස්ත්‍රයත්
දේශීය වෛද්‍ය විද්‍යාවත් එක්ක බත වෙච්චි කොටසක්. අපි කොහොමද මේක නිර්වචනයක් විදිහට හඳුනාගන්නේ? යෝග අභ්‍යාස ක්‍රම භාවිතා කරනවා. ඒකේ දැන් ඇත්තටම කායික සහ මානසික දෙකම ප්‍රතිකාර ක්‍රමයන් අවශ්‍ය වෙනවා රෝගයන් පාලනය කිරීම සඳහා. එතකොට යෝගාභ්‍යාසවලත් තියෙනවා විවිධ වූ රෝගවලට විවිධ වූ විශේෂ වූ යෝග අභ්‍යාස විධි. එතකොට අර කායිකව බෙහෙත් දෙන ගමන්ම ශරීරයට බෙහෙත් දෙන ගමන් මේක ශාරීරිකව මානසික යෝග අභ්‍යාස ක්‍රමය දෙකටම එනවා. ඒකත් එක්කම සමපාතව කරගෙන යන්න පුළුවන්. දැනට ඒක හොඳින් ආයුර්වේද රෝහලවල කරගෙන යනවා. ඒ කියන්නේ මේ හින්දා සමහර වෙලාවට රෝගීන්ට ඉතා ඉක්මනින් රෝගී සූතාවයක් ඇති කරගෙන යන්න පුළුවන්. මේක මානසික රෝගීන්ටත් තියෙනවා. මානසික රෝගීන්ටත් කායිකව අවශ්‍යද දෙන ගමන්ම යෝග අභ්‍යාස පුරුදු පුහුණු කරන්න පුළුවන් විශේෂ වූ යෝග අභ්‍යාස ක්‍රම තියෙනවා. ඒ පිළිබඳ වූ විශේෂ පුහුණු වෛද්‍යවරු ඉන්නවා. ඒක දෙකම සංකලනයෙන් කරන්න පුළුවන්. මෙඩිටේෂන් කියන එකත් මේ හා සම්බන්ධ. මේවා සියලුම දැන් ඉන්දියාවේ ආයුර්වේද වෛද්‍යවරු PMS උපයිදාරීන් විවිධ වූ රටවල ගිහිල්ලා එයාලට විශේෂ වූ අනන්‍ය වූ ඒ කියන්නේ චිකිත්සා ක්‍රම කරනකොට යෝග ඊළඟට මෙඩිටේෂන් ආයුර්වේද මේ තුනම සම්බන්ධ කරගෙන තමයි ඒ රටවල කරන්නේ. ඒක නිසා ඒ විදේශිකයින්ගෙන් ලොකු හොඳ ප්‍රතිචාරයක් ඇවිල්ලා තියෙනවා. මොකද දැන් හැමෝම බලන්නේ නැචරල් මෙඩිසින් නේ. ඒතොර නැචරල් මෙඩිසින් වගේම පර්සනලයිස් මෙඩිසින්. දැන් මේ බටහිර රටවල් වල දැන් ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. මේ ස්වාභාවික ඖෂධ භාවිතය වගේම පුද්ගලයන්ට අනුකූලව ඖෂධ යොදා ගැනීම. ඒකේ ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. මොකද අපි ආයුර්වේද අපේ ග්‍රන්ථවල රෝග සඳහා ඖෂධ තියෙනකොට එක කෂායවල් ගොඩාක් තියෙනවා එකම රෝගයට. දැන් අපි ඒ දවස්වල හිතනවා ඇයි මෙච්චර කෂාය? සමහර වෙලාවට හැම කෂායම භාවිතා කරන්නේ ප්‍රචලිත කෂාය කීපයක් තමයි භාවිතා කරන්නේ. ඒතකොට සමහර වෙලාවට සමහර රෝගීන්ට මේ බෙහෙත් කොච්චර දුන්නත් අල්ලන්නේ නැහැ. සමහර රෝගීන්ට ඒ බෙහෙත දුන්නාම හරියනවා. එතකොට හිතනවා එහෙනම් මේකට අරක යුතුව. අරක කියන්නේ ත්‍රිදෝෂත් සමහරලාට බලපෑමක් ඇති කරනවා. ත්‍රිදෝෂ මතත් බලපානවා. එහෙම වුණත් මොකද ඒ කෂායවල තියෙනවා නම් ඒ කෂායවල තියෙන ලක්ෂණත් එක්ක අනුව අපි දෙනවා. ඒ දුන්නත් ඒක කෂාය සුව වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව දැන් සොයාගෙන තියෙනවා ඇත්තටම මේ පර්සනලයිස් මෙඩිසින්. ඒ අනුව ඒ කියන්නේ ශාකවලත් තියෙනවා. අපේ තියෙන ජානවල තියෙන සම්බන්ධතාවයේ ශාකවලත් තියෙනවා. ඒකට අනුකූල වූ ඒ ශාක වලින් හදාගත්තු ඖෂධ තමයි ඒ පුද්ගලයාට හරියන්නේ. ඒක නිසා තමයි අපි දෝෂානුව බැලුවත් එහෙම අනුව බැලුවත් අපි ලෙඩාට සමහර ප්‍රතිකාර කෂාය දුන්නට ඒක හොඳ නොවෙන්න පුළුවන්. හොඳ වෙන්නේ නැහැ. අපි එතකොට වෙන වෙන දේවල් අපි අත්දැකීමේ වෙන වෙන ඖෂධ භාවිත කරනවා. නමුත් අපිට දියුණු වෙනවා නම් ඉදිරියේදී ඇත්තටම දැන් ඉන්දියාව චීනය කොරියාව ඒ තත්ත්වය කරගෙන යනවා. සමහරවිට වෛද්‍යමනේ ඔවුන්ගේම අනන්‍යතාවයක් නේද එතෙන්දී ඔප්පු කරන්නේ. දැන් ඉන්දියාව සහ අපේ රට ගත්තොත් මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ හෙළවෙදකම ගැන කතා බහ කරනකොට චීනය සහ කොරියාව වෙන රටවල් ඔවුන්ගේ අනන්‍යතාවයනේ ඔප්පු කරන්නේ. ඔව්. දැන් චීනය කොරියාව යාළගේ අනන්‍යතාවයත් එක්කම ඒගොල්ලෝ නවීන ක්‍රම භාවිතා කරනවා. ඒක මේ ටෙක්නොලොජි එක තාක්ෂණය භාවිතා කරනවා. ඒ තාක්ෂණය භාවිතා කරලා ඒගොල්ලොන්ගේ දේශීය වූ ඒගොල්ලොන්ගේ ඒ වෛද්‍ය ක්‍රමය දියුණු කරලා තියෙන්නේ. චීනයත් කොරියාවත් ඒ අතින්ම ඉතාමත්ම ඉහළ තත්ත්වයක තියෙනවා. අපිට ගන්න තියෙන හොඳම ආభాෂය තමයි ඒ ටෙක්නොලොජි එක තාක්ෂණය අරගෙන අපේ තියෙන මේ අනන්‍ය වූ වෛද්‍ය ක්‍රමය අපි සංවර්ධනය කරන්න ඕන. දැන් මම ඔය මං කිව්වේ පර්සනලයිස් මෙඩිසින් කියන එකට ඉදිරියේදී ලොකු අපි අවධානයක් යොමු කරලා කරනවා නම් කියන්නේ පුද්ගලයා ආවහම පුද්ගලයාගේ තියෙන ඥානමය දත්තයන් ටික අරගෙන
ඒ අනුව කොහොමද ඖෂධ දෙන්න ඕන කියන එක තීරණය කරන්න. සමහර ශාක දෙන්න බෑ. සමහර තියෙන ශාක තියෙන කෂාය දෙන්න බෑ. එතකොට මේ කෂාය මෙයාට පුරුදුයි. මේ කෂාය මෙයාට හොඳයි කියන එක තත්වයට අපි ඉදිරියේදී යන්න ඕන. ඒක තමයි මේ ආයුර්වේදයේ දියුණුව කියන්නේ. ඒක තමයි නැනෝ ටෙක්නොලොජි එක කියන්නේ. අපිට යන්න තව ගොඩක් කාලයක් යාවි. දැනට ඉන්දියාව, චීනය, කොරියාව ඒ තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි වගේ රටක් ඒ දිහා බලාගෙන තමයි අපේ තියෙන මේ දේශීය වෛද්‍ය ක්‍රමය. ඒකේ විශේෂත්වය තියෙන්නේ අපේ ලංකාවට විශේෂ වූ දෙයක්. මේක වෙන කොහේවත් ලෝකෙ වෙන කොහේවත් නැහැ. අපි භාවිතා කරන මේ වෛද්‍ය ක්‍රමය. ඒක ගැන ඉතින් හැමෝගෙම අවධානය යොමු වෙනවා නම් හොඳයි ඉතින් පාලකයින්. අනිවාර්යෙන්ම ඉතින් හැම පාලකයාගේම ওই විදිහට ඇරෙන්න අපි බොහෝ දේවල් හැමදාමත් කතා බහ කරනවා. විශේෂයෙන් මට හිතුණා කතා බහ කරන්න දැන් අපි මතු අනාගතය ගැනත් කතා කරන්නට ඕනේ. අපේ මේ පාරම්පරික වෙදකම, ආයුර්වේද වෙදකම ගැන, හෙළ වෙදකම ගැන, දේශීය වෛද්‍ය ක්‍රමය ගැන අපි අද දවසේදී කතා බහ කරලා විසඳගත්ත මෙන්න මේ ක්‍රමයන් ගැන අපි කොහොමද මතයන් දරන්නේ? මේ මතයන් එක්ක කොයිතරම්නම් දුරට ඔබ එකඟ වෙනවාද මේ කතා බහත් එක්ක අපි කරගෙන යනකොට කියලා ඔබට දැන් හිතෙනවා ඇති, වැටහෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. මතු අනාගතයට අපි කොහොමද අපි මේ රැකගත්ත අපේ ලොකු ඉතිහාසයක් තියෙන හෙළ වෙදකම් අපි මතු පරම්පරාවට තිලන කරන්නේ? හොඳ විධිමත් අධ්‍යාපන ක්‍රමයක් දෙන්න ඕන. ඒ වගේම තමයි අපේ ඖෂධ සංස්කරණය පිළිබඳව ලොකු අවධානයක් යොමු කරන්න ඕන. දැන් වෛද්‍යමනි ලොකුම ගැටලුවක් තමයි අපිට මේ තියෙන විශාල වශයෙන් වටිනා කියන ශාක ಜಾති, පැලෑටි ಜಾති ඖෂධ නොමැතිවීම. එතකොට මතු අනාගතයට යම් කිසි විදිහට බලපෑමක් ඇති වෙනවා නේද? අපි මේ විනාශ කරගන්න අපේ මේ ඖෂධයන්. ඒක තමයි. දැන් අපි බලන්නේ මහර්ගා අපිට මේ සේරම ගන්න අපි කැලේ. කැලෙන් අරගන්න කවදා හරි කැලේ නැති වෙනවා ඔය ඖෂධ. දැනටම සමහර ඖෂධ නැහැ. මම දැන් අවුරුදු ගානක ඉඳන් මේක ගැන හිතුවා. හිතලා මමත් තවත් පශ්චාත් උපාධියක් කරනකොට මම කරා ඇත්තටම ශාක පිළිබඳව මේ ඔය ප්‍රචාරණ ක්‍රම පිළිබඳව ඉගෙන ගත්තා. මට එතකොට හිතුණා මේක ආයුර්වේදයට මේක යොමු කරන්න පුළුවන් නේද කියලා. ඒක මුල් කරගෙන දැන් අපේ විශ්වවිද්‍යාලයේ තියෙන වෛද්‍ය උපාධියට මම මේ විෂයක් ඇතුළත් කරා. සමහරු මුලින් හාසයට ලක් කරා මේ කෘෂිකර්මය උගන්වනවා කියලා. නමුත් ඒ කෘෂිකර්මය ඉගෙනීමක් නෙමෙයි කරන්නේ. ඖෂධ පැලෑටි වගා කිරීමේ උනන්දුව වැදගත්කම මේ වෛද්‍යවරයාට දෙනවා. ඒතර වෛද්‍යවරයා යන්නේ මේ ඖෂධ මේ ආකාරයට වගා කරන්න පුළුවන්. මේ විදිහට කරත් තමයි අපිට හොඳ අවසානයේ ගුණාත්මක ඖෂධය ලැබෙන්නේ මෙහෙමයි. ඒ වෛද්‍යවරයා එළියට යනකොට වෛද්‍ය කර්මයත් එක්කම මම ඒකට අදාළ වෙන ඖෂධ ලබා ගන්න විදිය, ඖෂධ වගා කරන්න කොහොමද කියන අවබෝධයක් තියෙනවා. එතකොට මට පුළුවන් ඕනම ස්ථානයකට ගියාම ඒ තියෙන දේශගුණය, ඒ තියෙන පසේ තත්ත්වය අනුව මොන මොන ඖෂධ පැලෑටිද හදන්න පුළුවන්, මොන ඒවායිද අපිට මේ පැලෑටි ක්ෂණිකව හදාගන්න පුළුවන් කෂාය, පොඩි කෂාය වර්ග තියෙනවා. ඒව භාවිතා කරන්නේ කොහොමද කියලා, යොදන්නේ කොහොමද කියලා ඒ වෛද්‍යවරයාට අවබෝධයක් තියෙනවා. ඒකට වෛද්‍යවරයා කොටන්න ඕනේ නැහැ. එයාට මෙහෙවීමක් කරන්න පුළුවන්. ඒ රෝහල් වල ඒ ප්‍රදේශයේ තමන් ඉන්න ප්‍රදේශයේ මේ ජනතාව දැනුවත් කරන්න පුළුවන්. එතකොට ඒ ප්‍රදේශයෙන් හදාගත්ත ඖෂධ වලින් තමයි ඒ රෝහලේ බෙහෙත් ඖෂධ නිෂ්පාදනය කරන්නේ. එතකොට ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව භාවිතා කරන්නේ ඒ ප්‍රදේශයේම වවපු, ඒ ප්‍රදේශයෙන්ම හදලා තියෙන හැදුණු ඖෂධ ශාක වලින්. එතකොට ඒ ඖෂධවල ගුණය සාත්ම්‍ය වෙනවා. ඒ කියන්නේ හොඳට පත්‍තියම් වෙනවා කියන්නේ. ඒ ප්‍රදේශයේම ජීවත් වෙන මිනිස්සුන්ට ඒක හුඟක් හොඳින් පත්‍තියම් වෙනවා. කියලා සාමාන්‍ය විදිහට කියනවා. හොඳට අල්ලනවා බෙහෙත්. ඒක තමයි අපි වැඩි දියුණු කරන්න. එතකොට තමයි ප්‍රචලිත වෙන්නේ. මිනිස්සුන්ගේ ප්‍රවණතාවය කියන්නේ කැමැත්ත. අනුව මේ ආයුර්වේද අපේ තියෙන මේ දේශීය වෛද්‍ය ක්‍රමය ගැන හොඳ අවබෝධයක්, ඒ කියන්නේ ගුණාත්මක භාවය ඇති කරන්න පුළුවන්. නැත්නම් අපි වෙන්නේ පිට රටින් හුඟක් ඖෂධ ගේන්නේ. අපි හොඳ ආකාරවම දන්නවා ඉන්දියාවෙන් අපිට එන්නේ ඊටමත්ම බාල තත්වයේ ඖෂධ. සමහර ඖෂධ එන්නේත් නැහැ. ඒතර බාල තත්වයේ ඖෂධ ඒගොල්ලෝ වැඩි බටහිර රටවල් වලට වෙනත් රටවල් වලට තමයි ගුණාත්මක හොඳ ක්වොලිටි ග්‍රේඩ් කරනවා. අවසාන 15ම ග්‍රේඩ් එක ගාන අඩු ඒවා තමයි අපිට එන්නේ රොඩු පොඩු. ඇත්තටම හරිම කනගාටුයි කියන්න
සමහර ඖෂධ හොඳ නැහැ. ඒක භාවිතා කරන්න. අර මිල අධික නිසා ඉහළ ග්‍රේඩ් වල ඒවා ගෙන්නන්නේ නැහැ අපේ යාන එන කරුවා. කොටිම කිව්වොත් අපි මේ පසුගිය දවසේදී කතා බහ කරා අපි මේ බොන කොත්තමල්ලි ටික කොහොමද අපි හරියට තෝරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ කොත්තමල්ලි වුණත් අපේ රටේ හරියට මහා පරිමාණයෙන් වගා කරන්න පුළුවන් නම් අපිට හොඳ ආදායමක් තියෙනවා. හොඳ ඖෂධ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් කටු ඇල්බට උනත් අපි ගෙන්නන්නේ පිටරටින්නේ. හැම ඖෂධයම පිටරටින් ගෙන්නනවානේ. ඒක වගා කරන පැත්තට තවම මහා පරිමාණ ඖෂධ වගා කරන එකට යොමු වෙලා නැහැ. අපි යෝජනාවක් දෙමු. අදත් අපි සුපුරුදු විදිහට ඔබට යෝජනාව කරනවා. මොකද කියනවා නම් මේ බඳ වීගෙන යන අපිට අවශ්‍ය වන අපේ ඖෂධයන් තමයි අපිට මේ නැති වීගෙන යන්නේ. ඒ නිසාවෙන් මේ ලැබෙන සුළු ඉඩ ප්‍රමාණයවද මේ ඖෂධයන් වගා කරන්න නේද? ආහාර විදිහට ඖෂධ ගන්නවද? ඖෂධ විදිහට ආහාර ගන්නවද කියන එක මේ කාලෙදී ඔබ හිතන්න ඕන දෙයක්. මම හිතන්නේ අවසන් විනාඩි කිහිපයක් එකයි අපි එකතු වෙලා ඉන්නේ. වෛද්‍යවනි මම කැමති හොඳ යෝජනාවක් ඉදිරිපත් කරනවා. හැමදාම වැඩසටහනේදී අපි අවසන් වතාවට බලාගෙන ඉන්න හැම කෙනාටම වගේ හොඳ දේවල් තමයි කියන්නේ. මම කැමති අවසන් විනාඩි කිහිප නිසා ඔබතුමිය යෝජනාවක් ලබා දෙනවා නම්. අපිට එදිනෙදාට අවශ්‍ය වෙන මේ ශාක ඖෂධීය ශාක තියෙනවා තමන්ගේ ගෙවත්තේ හදන්න. නමුත් ගෙවත්තේ හදලා ඉවරලා ඒවා තමන්ට ප්‍රමාණයට භාවිතා කරන්න වැඩි ප්‍රමාණයක් දීම සඳහා කොහේද දෙන්න පුළුවන් කොතනටද ළඟම තියෙන රෝහලටද ළඟම තියෙන ආයුර්වේද ඖෂධාලයටද දෙන්න පුළුවන් කියලා ක්‍රමවේදය හදා ගන්න ඕනේ. ඇත්තටම අපි උගන්වනකොට ඒක කියනවා මම උගන්වනකොට ළමයිට කියනවා මොකද ඒකට කියන්නේ චේන් එක. ඒ කියන්නේ අපි මේ මාකට් චේන් එක හදාගෙන තමයි මහා පරිමාණයෙන් කරන කට්ටිය ඉන්න හැකියාව තියෙන අය ඉන්නවා. Tamanට අවශ්‍ය වෙන ටික හදාන්න. ඒතකොට තමන්ගේ තියෙන ප්‍රාදේශීය රෝහල වල ඖෂධ නැහැ. එතකොට ගිහුම් දුන්නාමත් ඒක පුණ්‍ය කර්මයක් නේ. එහෙනම් මිනිස්සු කැමති මිනිස්සු ගෙනත් දෙනවා. ඒක නිසා පුළුවන් තමන්ගේ තියෙන ඉඩ ප්‍රමාණය හුඟක් වෙලාට ඉන්න ග්‍රාමීය ගම්බදව තියෙනවා. තියෙන එකේ හැකි ඖෂධයක් හදන්න. අපිට ඉඟුරු කහ මේ නික ආඩතෝඩ මේවා ඉතා විශාලයෙන් අවශ්‍ය වෙනවා. ඒක නිසා මට කියන්න තියෙන්නේ අපි ඖෂධ ශාක වගා කිරීම සඳහා පෙළඹීමක් කරන්න ඕන. ඒක තමයි අපේ ඊළඟ මේ මේක අභියෝගය. මොකද ඉදිරියේදී අපිට පිටරටින් එන ඖෂධත් අපිට හිතා ගන්න බෑ. ලංකාවේ වනාන්තර වලින් අපිට ඖෂධ ගන්න බෑ. ටිකටම. ලොකු හිඟයක් තියෙනවා දැනටමත් තියෙනවා. ඒක ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවසානයේ ප්‍රතිකාරයට අවසානයේ රෝගීන්ට විශාලව බලපාන දෙයක්. එහෙනම් අද දවසේදීත් අපි ආයුර්වේද ප්‍රතිකාර ඔස්සේ ඔබට කතා බහ කරේ ආයුර්වේද විද්‍යාවේ තියෙන විශ්මිත තැන්. ඉතින් ඒ නිසාවෙන් ඔබට බොහෝ දේවල් අපි හොඳින් පැහැදිලි කරලා දුන්නා. හොඳින් වටහාලා දුන්නා. මේකේ තියෙන අනන්‍යතාවය අපි ළඟ විතරයි තියෙන. ඒ නිසා අපි මේක රැකගමු. අපිටම කියලා තියෙනවා අපේ ඖෂධ වට්ටෝරුවක් අපිටම කියලා ශාක පැලෑටි අපි සතුව තියෙන. ඒ නිසා මේව වගා කරන්න වඳ වී යන බොහෝ දේවල් අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද අපි අද විතරක් නෙමෙයි ජීවත් වෙන්නේ. අපි හෙට දවස ගැනත් හිතන්න ඕනේ. අපේ මතු පරම්පරාව ගැන අපි හැම මොහොතකම හිතලා වැඩ කටයුතු කරමු. එහෙම කරොත් අපි හැම කෙනාටම මේ සුබවාදී අනාගතයක් ගැන හීනමවන්න අවස්ථාව ලැබෙවි. එසේනම් හිතවතුනි අද දවසේදී මේ අපූර්වට කතා බහ කරලා ඔබට බොහෝ දේවල් කියලා දීලා පැහැදිලි කරේ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය ස්වර්ණා හපුආරච්චි. වෛද්‍යවනි බොහොම ස්තුතියි මේ අපූර්ව කතා බහ වෙනුවෙන්. තවත් දවසකදී අපි ඔබතුමීට ආරාධනා කරනවා. ආයුෂ බොහෝ වේවා. සේම වේවා. හිතවතුනි රැඳෙන ජයමග රූපහානි නාලිකාවත් එක්ක අභිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටයයි අපි හැමදාමත් ඔබට තෙරණ කරන්නේ. ඒ නිසාවෙන් ඔබට පුළුවන් අපි සමගින් රැඳී ඉන්න, අපි සමගින් බොහෝ දේවල් බෙදා හදා ගන්නට ඔබට පුළුවන් කමක් තියෙනවා. තව දින කිහිපයකින් අපිට නැත්නම් ජයමග රූපහානි නාලිකාවට වසරක් පිරෙන්න සෝදානම්. ඉතින් ඒ වසරේදී අපි මේ කරපු කියපු දේවල් ඔබට බොහෝ දේවල් වැටහෙන්නේ නැති සාර්ථක මිනිසුන් බවට පත් කරන්න ඔබේ ජීවිතේ බොහෝ වටින කියන දේවල් තියන්න කරන්න අපි ලොකු වෑයමක් දරුවා. ලබන වසරේදීත් ඒ වෑයම, ඒ උත්සාහය, ඒ ආකාරයෙන්මයි. අලුත් වැඩසටහන් වලින් අපි හමු යමු. අලුත් විතරක් නෙමෙයි අර්ථාන්විත නිර්මාණශීලී වැඩසටහන් වලින් අපි සූදානම්
ඔබ මුණ ගැහෙන්න. එසේනම් හිතවතුනි අපි ඔබට මතක් කරන අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. මොකද මග හැරුණු වැඩසටහන් තියෙනවා නම් අලුත් වැඩසටහන් තියෙනවා නම් ඒ හැම වැඩසටහනක් බලන්න YouTube එකට ගිහිල්ලා ජයමග රූපවාහිනී නාලිකාව කියලා search කරලා අපිව subscribe කරලා තියාගත්තොත් ඔබට වඩාත් පහසු වේවි. එහෙනම් තවත් අලුත් සතියකදී අලුත් සඳුදා දිනයකදී කතා කරමු ආයුර්වේද ප්‍රතිකාර ඔස්සේ ඔබේ නිරෝගීමත් ජීවිතේ. එතෙක් ඔබට සුබ සතියක්.